iTree Education channel එකේ හතරවෙනි පාඩමට ඔබ සැම ඉතා සාදරයෙන් පිළිගන්නවා. අද අපි සාකච්ඡා කරන්නේ සංඛ්‍යා පද්ධති පාඩම් මාලාවේ හතරවන කොටසයි. ඉතින් මේකේ මුල් කොටස් තුනෙන් අපි බොහෝ දේවල් කතා බහ කරා. ඉතින් අපි බලමු අපි අන්තිම පාඩමින් මොනවද කතා කරේ කියලා. අපි අවසාන පාඩමේදී කතා කරා වෙනත් පාදයක වූ සංඛ්‍යාවක් කොහොමද 10 පාදයට පරිවර්තනය කරන්න කියලා. ඒක බොහොම සරල දෙයක් කරන්න තියෙන්නේ. ඔබට කරන්න තියෙන්නේ අවශ්‍ය කරන සංඛ්‍යාව ස්ථානීය අගයන් වලින් ගුණ කරන එකයි. අවශ්‍ය කරන සංඛ්‍යාව ස්ථානීය අගයන් වලින් ගුණ කරලා ඒ ලබාගත් අගයන් සියල්ල එකිනෙක එකතු කරනවා. ඉතින් මේ පිළිබඳව බොහෝ විස්තර අපි පළවන දෙවන පාඩම් වලින් සාකච්ඡා කරා. ඉතින් ඔබට පුළුවන් ඒ වීඩියෝ බලලා මේ පිළිබඳව ඉතාම හොඳින් අධ්‍යයනය කරන්න. එහෙනම් අපි යමු අද අපේ පාඩමට. අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ 10 නොවන පාදයකින් කොහොමද 10 නොවන වෙනත් පාදයට පරිවර්තනය කරන්න කියලා. උදාහරණයක් වශයෙන් අපි කොහොමද සංඛ්‍යාවක් ද්විමය දෙකේ පාදයෙන් 8 පාදයට. එහෙම නැත්නම් දෙකේ පාදයෙන් 16 පාදයට පරිවර්තනය කරන්න කියන කතාව. ඉතින් අපි බලමු කොහොමද මේ දේවල් කරගන්නේ කියලා. ඉතින් අපිට මේ දේ කරන්න ක්‍රම දෙකක් තියෙනවා. පළවෙනිම ක්‍රමය තමයි අපිට පුළුවන් අර 10 නොවන පාදයේ සංඛ්‍යාව 10 පාදයක් බවට පත් කරගන්න. අදාළ සංඛ්‍යාව අපිට පුළුවන් මුලින්ම 10 සංඛ්‍යාව බවට පරිවර්තනය කරන්න. ඊට පස්සේ අපිට පුළුවන් මේ 10 පාදයේ තියෙන සංඛ්‍යාව අවශ්‍ය වෙන පාදයට පරිවර්තනය කරන්න. උදාහරණයක් වශයෙන් අපිට ඕන නම් දෙකේ පාද සංඛ්‍යාව 8 පාදයට ගන්න. අපි මුලින් මේක දෙකේ පාදයෙන් 10 පාදයට හරවලා 10 පාදයෙන් 8 පාදයට හරවනවා. ඉතින් මේ දැනුම ඔබට පසුගිය පාඩම් වලින් ලබා ගන්නට පුළුවන් වුණා. ඉතින් අද අපි කතා කරනවා ඊට අමතරව කෙලින්ම අපි කොහොමද ඍජුව කෙලින්ම අපි කොහොමද 10 නොවන පාදයේ සංඛ්‍යාවක් 10 නොවන වෙනත් පාදයකට පරිවර්තනය කරන්න කියලා. මේක ඉතාමත් කෙටි ක්‍රමයක්. කොහොම වුණත් මේක හැමතිස්සෙම එකමගේ පාවිච්චි කරන්න බෑ. ඉතින් ඔබට මේ පාඩම තුලින් ඒ ගැන ගොඩාක් ඉගෙන ගන්නට පුළුවන් වෙයි. හොඳයි අපි ඉස්සරහට යමු. අපිට තියෙනවා ගණිත කර්ම කිහිපයක්ම. පළවෙනි එක තමයි අපි කොහොමද ද්විමය බයිනරි නම්බර් එකක් ඔක්ටල් අෂ්ටමය කරන්න කියන එක. ඉතින් මෙතන පැහැදිලිව ගන්න පේනවා අපිට ක්‍රම දෙකක් අනුගමනය කරනවා. එකක් තමයි අපි මේක 10ට හරවලා 10න් 8ට හරවනවා. එහෙම නැත්නම් අපිට ඕනේ දෙකේ පාද සංඛ්‍යාවක් 16ට හරවන්න. එතෙන්ද අපි කරන්නේ මොකද්ද? දෙකේ පාද සංඛ්‍යාව 8 පාදයට හරවනවා වගේම 10 පාදයට හරවලා 16 පාදයට හරවනවා. තුන්වෙනි ක්‍රමය අපිට ඕනේ 8 පාද සංඛ්‍යාවක් 16 පාදයට ගන්න. නැත්නම් 16 පාද සංඛ්‍යාවක් 8 පාදයට ගන්න. මෙන්න ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි අපිට පුළුවන් 8 පාද සංඛ්‍යාව 10 පාද සංඛ්‍යාව බවට පරිවර්තනය කරලා ඊට පස්සේ 16 පාදයට හරවන්න. එහෙම නැත්නම් අපිට මේක ඉතාම සරල ක්‍රමයක් වෙනවා. ඒක තමයි 8 පාද සංඛ්‍යාව දෙකේ පාදයට හරවලා දෙකේ පාදෙන් 16 පාදයට ගන්න. ඉතින් අපි අද බලමු මේවා පිළිබඳව ඉතා විස්තරාත්මකව ඉගෙන ගන්න. ඉතින් ඒකම ඔයගලන්ට පුළුවන් අපේ channel එකට subscribe කරන්න, like එකක් දාන්න. ඉතින් අපි යන් ඉස්සරහට. ඔය මුලින්ම බලන්නේ ද්විමය සංඛ්‍යාවක් අෂ්ටමය සංඛ්‍යාවක් කරන්නේ කොහොමද කියලා. ද්විමය සංඛ්‍යාවක් අෂ්ටමය සංඛ්‍යාවක් කරන්නේ කොහොමද? ඉතින් අපි මේකට පුංචි ක්‍රමයක් පාවිච්චි කරනවා. මේ පළවෙනි ආකාරය. අපිට ඕනේ මෙන්න මේ සංඛ්‍යාව දෙකේ පාදයෙන් 8 පාදයට ගන්න. අපි කිව්වා මුලින්ම කරන්නේ මොකද්ද? මේක හරව ගන්නවා 10 පාදේ දශමයේ සංඛ්‍යාව බවට. ඕගොල්ලෝ එක දන්නවා. සංඛ්‍යා ටික ලියාගත්තා, ස්ථානය ගැන ලියාගත්තා, ස්ථානය ගැන සංඛ්‍යාව වැඩි කරා, එකතු කරා. එහෙනම් 1 1 1 බිංදුවයි 1 බිංදුවයි 1 1 කියන සංඛ්‍යාව අපි හැරවුවොත් දශමයේ සංඛ්‍යාව බවට අපිට ලැබෙන්නේ 234. එහෙනම් ඔයගොල්ලන්ට පුළුවන් මේක පහසුවෙන්ම කරන්න ඕනම ගණිත කර්මය දන්නවා. එහෙනම් අපි දැන් බලමු මේ 234 කියන දශමයේ සංඛ්‍යාව 8 පාදයට හරවන්න. ඒකත් ඔයගොල්ලෝ දන්නවා. දැන් අපි ගන්න මොකද්ද? මේ 234 කියන දශමයේ සංඛ්‍යාව හරවනවා අෂ්ටමයේ සංඛ්‍යාව බවට. ඔයගොල්ලෝ ක්‍රමය දන්නවා. 8න් බෙදාගෙන යනවා ඉතිරි සංඛ්‍යාව සටහන් කරන ගමන්. අපි දැන් බෙදනවා එහෙමනම් එනෝගන්න ලැබෙනවා අගය 3යි 5යි 2යි. එනෝගන්න පැහැදිලිව දැන් පේනවා මේ 1යි 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 බිංදුවයි 1යි බිංදුවයි 1 1 කියන සංඛ්‍යාව දෙකේ පාදයෙන් 10 පාදයට හැරුවාම 234 වෙනවා. 234 සංඛ්‍යාව අපි 8 පාදයට හැරුවාම ඒ කියන්නේ 3යි 5යි 2යි. අෂ්ටමයේ සංඛ්‍යාවකට හරව ගන්න පුළුවන්කම තියෙනවා.
හොඳයි අපි තෝට ඉස්සරහට යමු. අපි දැන් කරන්නේ දෙවෙනි ක්‍රමය. කොහොමද අපි අෂ්ටමීය සංඛ්‍යාවක් ඔක්ටාල් එකක් කරන්න කියලා. මේකෙදි කරන්න ඕනේ මේ සංඛ්‍යාව අගෙන් ආරම්භ කරමින් සංඛ්‍යාංක 3 කාණ්ඩ සකස් කරගන්න. සංඛ්‍යාංක 3 කාණ්ඩ සකස් කරගන්න. ඊට පස්සේ මේ එක එක කාණ්ඩයට අදාළව දශමයේ සංඛ්‍යාව සටහන් කරන්න. මුලින්ම කරන්නේ අපි සංඛ්‍යාව ලියලා අග ඉඳන් 3 කොටස් වලට බෙදලා වෙන් කරගන්නවා. ඊට පස්සේ මේ එක එක කොටසට අදාළ දශමයේ සංඛ්‍යාව ලියනවා. පුංචි උදාහරණයක් ගත්තොත් අපි ඉස්සලා සංඛ්‍යාව ගමු 1 3යි 0.1යි 0.1යි. එහෙනම් අපි කරන්නේ මොකද්ද? මේ සංඛ්‍යාව කඩා ගන්නවා 3 කෑලි වලට. මෙන්න මේ විදිහට. අපි මෙතනදී පුංචි තව රහසක් කියා දෙන්නම් තව පොඩ්ඩකින්. කොහොමද මේ සංඛ්‍යාව ඉතා පහසුවෙන් හදන්නේ කියලා. එහෙනම් අපි ලියාගත්තා කොටස් තුනකට කඩාගත්තා මේවා ලිව්වා. මේකේ සරල අපිට කතා කරන්න නීතියක් තියෙනවා. එහෙනම් අපි 1 කියන සංඛ්‍යාව අෂ්ටමයේ සංඛ්‍යාව කොහොමද බලන්නේ 3යි 5යි 2යි. මේකට අපි දැනගන්න මේකේ සම්බන්ධතාවය. මොකද්ද මේ සම්බන්ධතාවය? මෙන්න මේ සම්බන්ධතාවය. අපි ගත්තොත් දශමයේ සංඛ්‍යා 0 සිට 7 දක්වා අපි සටහන් කරොත් ද්විමය ආකාරයෙන්. බලන්න ද්විමය සටහන් කරන විදිය. 0 කියන්නේ 0යි 1 කියන්නේ 1යි 2 ලියන්නේ 1යි 0යි කියලා. උඩ දාන 3 ලියන්නේ 1යි 1යි කියලා. 4 1යි 0යි 0යි. 5 කියන්නේ 1යි 0යි 1යි. 6 ලියවෙන්නේ 1යි 1යි 0යි කියලා. 7 ලියවෙන්නේ 1යි 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 කියලා. දැන් බලන්න මේකට දාලා 8 සංඛ්‍යා. 8 පාස් සංඛ්‍යා මොනවද කියලා? 10න් බිඳුව කියන්නේ 8 බිඳුවයි. 1 කියන්නේ 1යි, 2 කියන්නේ 2යි, 3 කියන්නේ 3යි. දැන් අපි හොඳට බැලුවොත් උඩ අපිට 7 කියන සංඛ්‍යාව පෙන්වන්න. 10 පාදේ 7 කියන සංඛ්‍යාව පෙන්වන්න 8 පාදේ 7 කියන සංඛ්‍යාවම පාවිච්චි කරනවා. හැබැයි ද්විමය අවස්ථාවට පාවිච්චි කරනවා 1 1 1 කියලා සංඛ්‍යාංක 3ක්, ඉලක්කම් 3ක්. එහෙමනම් මෙන්න මේක සම්බන්ධතාවය. හැමතිස්සෙම 8 පාදේ සංඛ්‍යා 1ක් කියලා කියන්නේ 2 පාද සංඛ්‍යා 3ක්. එහෙම නැත්නම් 2 පාද සංඛ්‍යා 3කින් තමයි 8 පාදේ සංඛ්‍යාවක් හැදෙන්නේ. 8 පාද සංඛ්‍යා 1ක් කියන්නේ 2 පාද සංඛ්‍යා 3ක්. 2 පාදීය සංඛ්‍යා 3කින් තමයි 8 පාද අපි මෙන්න මේක පුරවනවා දැන් මේ විදිහට. මොන බලන්න. එහෙනම් ද්විමය සංඛ්‍යා බයිනරි 0.0.0 කියන එකෙන් තමයි ඔක්ටාල් අෂ්ටමයේ බිඳුව නිරූපණය වෙන්නේ. අෂ්ටමයේ පහ නිරූපණය කරන විදිය බලන්න කොහොමද කියලා. 1යි 0යි 1යි 3 0යි 1යි 1යි. එන ඒක මතක තියාගන්න. හැමතිස්සෙම 8 පාදේ සංඛ්‍යා 1ක් කියන්නේ 2 පාද සංඛ්‍යා 3ක්. මෙන්න සම්බන්ධතාවය. 2 පාද සංඛ්‍යා 3ක් තමයි 8 පාද සංඛ්‍යා 1ක් බවට පරිවර්තනය වෙන්නේ. එහෙනම් පොඩි ගණන් ටිකක් හදලා බලමු කොහොමද මේ දේවල් කරන්න කියලා. අපිට අවශ්‍ය කරන ඕනෑම ද්විමය සංඛ්‍යාවකට අදාළ කරන දශමයේ සංඛ්‍යාව ගණනය කරන ආකාරය. බොහොම සරල දෙයක් තියෙන බලන්න. සංඛ්‍යාව ලියා ගන්න ඊට යටින් පුංචියට අකින් පටන් අරන් 1 2 4 කියලා ලියන්න. තමන් සංඛ්‍යාව ලියලා ද්විමය සංඛ්‍යාව ලියලා ඊට යටින් පොඩියට කුඩාවට 1 2 4 කියලා ලියන්න. දැන් බලන්න එකතු. බලන්න මේක දිහා. එහෙමනම් 1.1යි. එහෙනම් අපි ලියාගත යටින් පුංචියට 1 2 4 අගින් පටන් අරන් ලියන්නේ. එකතු කරනවා දැන්. එහෙනම් 1 2 නැහැ 4 අගය 5යි. දැන් බලන්න මේකේ අගය 3යි. මේකේ අගය බලමු අපි. මේක අගය කීයද? ඔව් ඒකේ අගය 6යි. දැන් බලන්න මේකේ අගය මොකක්ද කියලා. පේනවනේ. මතක තියාගන්න හැමතිස්සෙම සංඛ්‍යා 3ක් තියෙන්න ඕනේ. මෙන්න මේ වගේ. මේකේ අගය එහෙමනම් ඔව් 2යි. මේකේ අගය 4යි. පේනවනේ. රයිට්. අපි දැන් බලමු තව සංඛ්‍යාවක් හදන්න. අපි 2 පාදෙන් 8 පාද. මෙන්න අපේ සංඛ්‍යාව 1යි 0යි 1යි 0.2යි. අපි හරවනවා 2 පාදෙන් 8 පාදට. ලියාගත්ත ඉඩ ඇතුව ගණන් හැදුවා. ගන්න පුළුවන් දැන් නේද? ඔව්. මේකේ අගය 5යි 1යි 8 පාදෙන්. තව ගානකට යන්න අපි. මේ බලන්න. දිගලම් ඉලක්කම. හැමසම අග ඉඳන් 3 කැල්වින් ලියනවා. එහෙනම් ඔකට පේනවා දැන්
අගින්ම තියෙන්නේ 0.11. එහෙනම් ඒකේ වටිනාකම 3යි. ඊළඟ එක 0.0.0. ඒකේ වටිනාකම 0. අනිත් එක 1.1.1 6යි. ඉතින් හැමතිස්සෙම මෙතන යටින් පුංචියට 1 2 4 ලියාගත්තොත් ගණන් හදන්න ලේසි වෙයි. මම මේකද පෙන්නුවේ නැහැ. නමුත් ඕගොල්ලන්ට පුළුවන් මේක යටින් පුංචි ලියාගන්න 1 2 4 පටන් ගන්න යකි. 1 2 4 ගණන් දෙනවා. හොඳයි. මේ අභ්‍යාස කරන්න පුළුවන්ද කියලා බලමු ඔය ටික. ද්විමේ සංඛ්‍යා හරවන්න ඕනේ අෂ්ටමේ සංඛ්‍යා බවට. 1යි 1යි 0යි 1යි 1යි 0යි 1යි 0යි. 1යි 0.3යි 1 2යි 0යි 1යි 1යි. 1යි 0.3යි 1 2යි 0යි 1යි 1යි. 1යි 0යි 1යි 0යි 1යි 0යි 1යි 0යි 1යි 0යි. පුළුවන් නේ හදන්න. අපි උත්තර ටිකත් බලමු නේද? ඔකට හදාගන්න පුළුවන්. හොඳයි. බලන්න පළවෙනි එකේ යගේ අපිට අෂ්ටමේ සංඛ්‍යාවක් කරොත් 3යි 3යි 2යි. අපි හැමතිස්සෙම කියනවා වගේ මෙතන මම ආයෙ මතක් කරනවා මේ උත්තර තමන් හදන්න. මම මේ උත්තර ලබා දීලා තින්නේ තමන් හදපු උත්තරේ නිර්වද්‍යතාවය තහවුරු කරගන්න. ඉතින් තමන් හදපු එක හරිද වැරදිද කියලා මේ උත්තරේ බලලා තමන්ට තීරණය කරන්න පුළුවන්. කිසියම් හේතුවක් නිසා තමන්ගේ උත්තරේ වැරදි නම් ආයසරයක් අලුත් තැනක කරලා බලන්න තමන්ට කොතනද මේකේ අඩුපාඩුවක් වැරද්දක් සිද්ධ වුනේ කියලා. එහෙම කරලා ඒ අඩුපාඩු වැරද්ද තේරුම් ගන්න, ඒක හදා ගන්න, ඒක තමන්ට ඉස්සරහට ගණන් හදද්දි ගොඩාක් ප්‍රයෝජනවත් වෙයි. හොඳයි. අය බලමු දෙවෙනි එකේ උත්තරේ. තුන්වෙනි එකත් හැදුවා නේද? ටක් කරලා හදන තුන්වෙනි එක එහෙමනම්. එහෙනම් තුන්වෙනි එකේ උත්තරේ වෙන්නේ මොකද උත්තරේ? තුන්වෙනි උත්තරේ වෙන්නේ තුන්වෙනි උත්තරේ වෙන්නේ 1යි 2යි 5යි 2යි 8 පාදි. හොඳයි. අපි යන් ඉස්සරහට. අපි දැන් කරන්න යන්නේ කොහොමද ද්විමේ සංඛ්‍යාවක් ෂඩ් දශමයේ සංඛ්‍යාවක් කරන්න කියලා. ද්විමේ සංඛ්‍යාවක් ෂඩ් දශමයේ සංඛ්‍යාවක් කරන්නේ කොහොමද කියලා. අපිට පුළුවන් මෙන්න මේ ක්‍රමය පාවිච්චි කරන්න. එක්කෝ අපි මේක 10ට හරවලා 16ට හරවනවා. නැත්නම් කෙලින්ම අපි 2ෙන් 16ට හරවනවා. අපි පළවෙනි ක්‍රමයේ බලමු කොහොමද මේ වැඩේ කරන්න කියලා. ඉතින් අපිට මෙතනදී අවශ්‍ය වෙනවා දැනගන්න මේ ද්විමේ සංඛ්‍යා සහ ෂඩ් දශමයේ සංඛ්‍යා අතර සම්බන්ධය. අපි දැක්කා 8 පාද සම්බන්ධය උනේ 2 පාද සංඛ්‍යා 3ක් 8 පාද සංඛ්‍යා 1කට සමාන වුණා. එහෙනම් දැන් මෙතන අපට පේනවා 2 පාද සංඛ්‍යා 4ක් තමයි 16 පාද සංඛ්‍යා 1කට සමාන වෙන්නේ. අපි සරලව ගොත් 2 4 වෙනි බලය තමයි 16 පළවෙනි බලය වෙන්නේ. එකෙන් අදහස් වෙන්නේ මොකද්ද? 2 සංඛ්‍යා 4ක් ඕන කරනවා 16 පාද සංඛ්‍යා 1ක් හදන්න. එහෙනම් අපි හැමසෙම කරන්නේ මොකද්ද? මේ සංඛ්‍යාව කඩා ගන්නවා අවශ්‍ය කරන විදිහට කැලි කීයටද? 4 වට. සංඛ්‍යාංක ඉලක්කම් 4 කන ගන්නවා. බලමු මේ ටික පොඩ්ඩක්. එකේ 4ක් ලිව්වොත් ඒකේ වටිනාකම වෙන්නේ 15යි. ඔයාලා දන්නවා ෂඩ් දශමයේ සංඛ්‍යාවලදී 16 පාදයේදී අපිට 15 ලියන්න බෑ. අපි ලියන්නේ F අකුර. ඉතින් මෙතනදිත් අපි අර මුලින් කිව්වා වගේ ඔකට ඊටාම සරලව මේ ගණිත කර්මය කරගන්න පුළුවන්. අර ඉලක්ක යටින් දාගත්තොත් 1 2 4 8 කියන ඒවා. බලන්න මේක දිහා. 1 1යි 2 වනේ 4 වනේ 8 1යි. එන වටිනාකම 9යි. මේක දිහා බලන්න. දැන් කොහොමද එන්නේ? 1 1යි 2 1යි 4 වනේ 8 1යි. එන වටිනාකම 11යි. 11 කියන්නේ B. මේ බලන්න. මේකේ වටිනාකම මේකේ වටිනාකම 7යි. මේක දිහා බලන්න. මේකේ වටිනාකම 3යි. මතක තියාගන්න හැමසෙම සංඛ්‍යාංක ඉලක්කම් 4ක් තියෙන්න ඕනේ. මේක කොහොමද? මේකේ වටිනාකම මේකේ වටිනාකම 0යි. ඉතින් මේ දැනුමත් එක්ක අපි පොඩ්ඩක් බලමු කොහොමද ද්විමේ සංඛ්‍යාවක් අෂ්ටමේ සංඛ්‍යාවක් කරන්න කියලා. ද්විමේ සංඛ්‍යාව ෂඩ් දශමයේ සංඛ්‍යාව 16 පාද සංඛ්‍යාවක් බවට හැමතිස්සෙම අගින් ආරම්භ කරලා සංඛ්‍යාංක 4 කැලේකට කඩා ගන්න. සංඛ්‍යාංක 4 ඉලක්කම් 4 කඩා ගන්න. ඒ කාණ්ඩවල ඒ කැලිවල කොටස්වල දශමයේ සංඛ්‍යාව ලියන්න. හොඳයි. අපි උදාහරණ දෙක තුනක් අරන් බලමු මේ කොහොමද කරන්න කියලා. මුල්ම සංඛ්‍යාව
1.2.1.2.1. අපි හරවනවා දෙකේ පාදයෙන් 16 පාදයට. ඔන්න අපි ලිව්වා ඉඩ ඇතුව ඉලක්කම් ටික ලියාගත්ත වටිනාකම. ඉතින් මෙතෙන්ද යටින් 1 2 4 8 ලියන්නේ අපි. 1 2 4 8. දැන් අපි ගණන් හදනවා. එහෙනම් ඔන්න අපිට ගණන් හදලා එනවා. එහෙනම් මේ සංඛ්‍යාව වෙන්නේ සංඛ්‍යාව වෙන්නේ D9යි. D9යි. දැන් අපි ගමු. මේ සංඛ්‍යාව බලන්න. 1.1.2.1. අපි හරවනවා දෙකේ පාදයෙන් 16 පාදයට. අපි හැරෙව්ව එහෙනම් මොන ලියාගත්තා? මෙතනදී අර 1 2 4 ටික හැමසෙම ලියන්න. ඉලක්කම් නොතිබුණත් ලියන්න. ඒතර අපිට අමතක වෙන්නේ නැහැ. ඔන්න අපි ගණන් හදනවා. ටග්ගල ගණන් හදුවා අපි. එන අපිට එන්නේ 2යි D. ඔයගොල්ලෝ දන්නවා 2යි D. මේ අභ්‍යාස ටික කරලා බලමු අපි නේද? දෙකේ පාදෙන් 16 පාදයට. පළවෙනි එක. 1.2යි 1.2යි 1.1යි. පුළුවන් නේ හරවන්න? හරවන්නටක් ගාලා. දෙවෙනි එක. 1.2යි 1.3යි 0.11යි. අපි හරවනවා 16 පාදයට. ඊළඟ එක. 1.1.1.1.1.1.0. අපි හරවනවා දෙකේ පාදෙන් 16 පාදයට. මොන බලන්න පළවෙනි එකේ උත්තරේ හරි නේද? දෙවෙනි එක. තුන්වෙනි එක. තුන්වෙනි එකේ උත්තරේ වෙන්නේ මොකද උත්තරේ වෙන්නේ? 2යි AC. එහෙනම් අපිට පුළුවන් දැන් ඊළඟ කාරණාවට යන්න. අපි දැන් හරවන්නේ 8 පාද සංඛ්‍යාවක් දෙකේ පාදට. අෂ්ටමේ සංඛ්‍යාවක් ද්විමේ සංඛ්‍යාවක් කරන සරල ගණිත කර්මයක් තියෙනවා. සම්බන්ධය වෙන්නේ 8 පාද එක සංඛ්‍යාවක් කියන්නේ දෙකේ පාද සංඛ්‍යා 3යි. 8 පාද එක සංඛ්‍යාවක් කියන්නේ දෙකේ පාද සංඛ්‍යා 3යි. මේ බලන්න. අපි කොහොමද කරන්නේ කියලා. මෙතනදී අපිට අවශ්‍ය කරන හැමසෙම 8 පාද සංඛ්‍යා ලියන්න දෙකේ පාදේ හැටියට. මෙහෙමයි කරන්නේ. අපිට 7 ලියන්න. 7 ලියන්නේ කොහොමද? සරලම දේ තමයි ලියා ගන්න 4 2 1 කියලා. ලියන්නේ 4 2 1. දැන් හදන්න මේ ඉලක්කම් තුනෙන් 7 සංඛ්‍යාව. එතකොට ඕනේ අපිට 4 1යි 2 1යි 1 එකක් ඕනේ. එහෙනම් ලියනවා අපි 1 1 1යි. බලන්න මේක හදන්න පුළුවන්ද කියලා. මුලින්ම කරන්නේ ලියා ගන්නවා 4 2 1. දැන් බලනවා පහ හදන්න 4 එකක් ඕනේ. 2 ඕනේ නෑ. හැබැයි 1 එකක් ඕනේ. එහෙනම් ලිව්වා 1.1. මේක බලන්න. හැමතිස්සෙම ලියනවා 4 2 1. එහෙනම් 3ක් හදන්න 4 ඕනේද? 4 ඕනේ නෑ. හැබැයි 2 එකක් ඕනේ. 1 එකක් ඕනේ. අපි පුරවනවා. බලන්න මේක හදන විදිය. 6. ලියාගත්තා 4 2 1. එහෙනම් මේකට ඕනේ 4 1යි 1 1යි බිඳුවනේ 1 ඕනේ නෑ. 4 1යි 2 1යි 1 ඕනේ නෑ. එහෙනම් අපි ලියුවා 1යි 1යි බිඳුවයි. මේක බලන්න. 1 හදන්න ඕනේ. කොහොමද ලියන්නේ? 4 2 1. 4 ඕනේද? නෑ. 2 ඕනේද? නෑ. හැබැයි 1 ඕනේ. මේක බලන්න. 2. ලියා ගන්නවා 4 2 1. එහෙනම් 4 ඕනේද? නෑ. 2 එකක් ඕනේ. 1 ඕනේද? 1 ඕනේ. පේනව නේද? ඉතින් මේක හරිම සරල දෙයක්. 4 හදන්නේ කොහොමද? ලියා ගන්නවා 4 2 1. හොඳයි ලියාගත්තා. දැන් 4 ඕනේ. 4ක් හදන 4 එකක් ඕනේ. 2 ඕනේද? 2 ඕනේ නැහැ. 1 ඕනේ නැහැ. එහෙනම් ලියනවා 1යි 1යි බිඳුවයි. දැන් හරිම සරලයි. අපිට දැන් ගණිත කර්මය අපි දන්නවා. අපිට වැඩේ කරගන්න පුළුවන්. ආයි බලමු පුංචි ගණන් ටිකක්. එහෙනම් අපි හරවනවා. හැමතිස්සෙම කරන්නේ පියවර දෙකයි තියෙන්නේ. අෂ්ටමයේ සංඛ්‍යාවලට අදාළව ද්විමේ සංඛ්‍යා සංඛ්‍යාංක 3 බැගින් වෙන වෙනම සටහන් කරනවා. හැමතිස්සෙම ඉලක්කම් 3කින් ලියන්න ඕනේ. ඉලක්කම් 3කින් ලියන්න ඕනේ. ඒකේ පයි ඉලක්කම් 3ක්. දෙවණියට නේ අපි උත්තරේ ලැබිලා තියෙන්නේ. බලන්න 3යි 7යි 5. ඉඩ ඇතුව ලියා ගන්න
ඊටා වැදගත් ඉඩ ඇතුව ලියා ගන්න යටින් පුංචිට දාගන්න 4යි 2යි 1යි 4යි 2යි 1යි 4යි 2යි 1යි 3 7 5 3 හදන්නේ කොහොමද 0යි 1යි 1යි 7 හැදෙන්නේ 1ව 3යි 5 හැදෙන්නේ 1යි 0යි 1යි පුළුවන් නේද දැන් තව උදාහරණයකට යන්න මේ බලන්න 5යි 2 8 පාදෙන් 2 පාදෙට ලියාගත්ත ඉඩ ඇතුව යටින් ලිව්වා 4යි 2යි 1යි 4යි 2යි 1යි හැදුවා 5 හැදෙන්නේ කොහොමද 5 හැදෙන්නේ 1යි 0යි 1යි 2 හැදෙන්නේ 0යි 1යි 0යි ඔන්න උත්තරේ පැහැදිලි එහෙනම් අපි යන් තව ක්‍රියාකාරකම බලන්න මෙන්න මේ සංඛ්‍යා ඔයගොල්ලෝ හරවන්න පුළුවන්ද කියලා 8 පාදෙන් 2 පාදෙට 7යි 5යි 2 3යි 0යි 4 6යි 1යි 2 ඔන්න හරවන්න පුළුවන් නේද එහෙනම් 3යි 0යි 4 8 පාදෙන් ලියවෙන්නේ ඔව් 1 1යි 0යි 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 1යි 0යි 0යි ඔයාලා දන්නවා මුලින් තියෙන බිඳුවගේ වටිනාකමක් නැහැ නිසා ඒක අපිට අතාරින්න පුළුවන්කම තියෙනවා. සංඛ්‍යාව මුලින්ම බිඳුවේ වටිනාකමක් නැහැ නේ. MST හැමසම එක වෙන්න ඕනනේ. එහෙනම් බිඳුව නොවෙන්න නිසා බිඳුව අපි අතලා දාලා මෙතන බලන්න. අපි 612 ලිව්වා. නේද? පුළුවන් නේද දැන්? right. අපි ඉස්සරහට යමු. අපි කරන්නේ මොකද්ද? ෂඩ්දශමී සංඛ්‍යාව පරිවර්තන කරනවා ද්විමේ සංඛ්‍යාව බවට. 16 පාදෙන් 2 පාදෙන්. ඕන ක්‍රමයේ දන්නවා දැන්. සම්බන්ධතාවය ගන්න පුළුවන් අඳුර ගන්න හැමසම සම්බන්ධතාවය වෙන්නේ ෂඩ්දශමී සංඛ්‍යාව කරන්නේ 2 පාද සංඛ්‍යා 4. අයින්ස අපි 4 4 ලියනවා. හැමසම ලියනවා 4 4. එහෙනම් මේක අපි හරවමු. හරිම පහසුයි. ලියා ගන්න සංඛ්‍යා දෙක ඉඩ ඇතුව යටින් දාගන්න 8 4 2 1 කියලා. 8 4 2 1 ඉලක්කම් 4ක්. 9 හදන්නේ කොහොමද? 8 ඒවා 1යි 4 ඒවා ඕනේ 2 ඒවා ඕනේ 1 ඒවා 1යි. ඊ කියන්නේ කීයද? ඊ කියන්නේ 14යි. එහෙනම් අපි හදුවා. පේනවනේ? හොඳයි. අපි යමු උදාහරණයකට තව. මට ඕනේ 2යි d කියන සංඛ්‍යාව හරවන්න 16 පාදෙන් 2 පාදෙට. ඔන්න අපි හරවනවා. එහෙනම් 2යි d කියන්නේ 13යි. අපි හරවනවා එහෙනම් ලියා ගන්නවා 8යි 4යි 2යි 1යි කියලා. 8යි 4යි 2යි 1යි. පුරවනවා අපි 2 පුරවන්නේ 0යි 1යි 0යි. d කියන්නේ 13යි 13 පෙරෙනවා 8 ඒවා 1යි 4 ඒවා 1යි 2 ඒවා ඕනේ 1 ඒවා 1යි. එහෙනම් අපි හදා ගන්න උත්තරේ මේ විදිහට. අයි මුලින්ම කිව්වා මුලින් තියෙන බිංදු සංඛ්‍යාවල අවශ්‍යතාවයක් නැහැ. ඒක නොලිවට කමක් නැහැ. හොඳයි අපි යන් අභ්‍යාසයකට අපිට ඕනේ මේ තියෙන සංඛ්‍යා ටික හරවන්න 16 පාදෙන් 2 පාදෙට. පුළුවන් නේද හරවන්න? 1යි e a අපි හරවුවා අපිට එන්නේ මේ විදිහට 1යි 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 0යි 1යි 0යි 1යි 0යි 1 4යි 0යි 1යි 0යි 1යි 0යි C4 අපි හරවනවා අපිට එන්නේ නම් 1 2යි 0 3යි 1යි 2යි 18 a අපි හරවනවා අපිට එන්නේ 1 2යි 0 3යි 1යි 0යි 1යි 0යි හොඳයි අපි යන්නේ නම් ඊළඟ ගණන ක්‍රමයට අපිට දැන් ඕනේ 8 පාද සංඛ්‍යාවක් 16 පාදට හරවන්න. අපිට ඍජු ක්‍රමයක් නැහැ 8 පාද සංඛ්‍යාව 16 පාදට හරවන්න. අපි මෙතනදී කරනවා ටිකක් දිග ක්‍රමයක්. දිගම නැහැ. එකක් තමයි අපිට පුළුවන් මේක 8 පාදෙන් 2 පාදට හරවලා 2 පාදෙන් 16 පාදට ගන්න. එහෙම නැත්නම් 8 පාදෙන් 10 පාදට 10 පාදෙන් 16 පාදට. වඩාත් සරල පහසු ක්‍රමය වෙන්නේ 8 පාදෙන් 2 පාදට ගිහිල්ලා 2 පාදෙන් 16 පාදට ගන්න එක. ඉතින් 8 පායෙන් 10ට ගිහලා 10න් 10ට ටිකක් අමාරුයි ගණිතය කර්ම කරන්න. ඊට වඩා පහසුවෙන් අපිට පුළුවන් 8න් 16ට ගන්න, 8න් 2ට හරවන්න, 2න් 10ට ගන්න එක වඩා සරලයි.
8න් 2ට ගිහිල්ලා 2න් 16ට. අපි ටක් ගාලා පෙරලමු එහෙනම්. මට ඕනේ මෙන්න මේ සංඛ්‍යාව 7යි 5යි 3 කියන අෂ්ටමේ සංඛ්‍යාව ෂඩ් දශමේ සංඛ්‍යාවක් කරන්න. හරිම සරලයි. පල්ලි පියවර හරවනවා දෙකේ පාදයට. ඔන්න දෙකේ පාදයට. ඕල එක දන්නවා. හැමතිස්සෙම හැම සංඛ්‍යාවකම ලියලා යකන් 3 වෙනද අපි දෙකේ පාදයෙන් හරවන්නේ ඒ විදිහටනේ නේද? හොඳයි. ඔන්න දැන් අපි ලියාගත්තා මේ ටික 4 4 කැලි වලට කඩලා ලියාගත්තා. මොකද දෙකේ පාද සංඛ්‍යාවක් 16 බලන්න කැලි 4 වට. එහෙනම් මේ 4ට අදාළව අපි ලිව්වා ෂඩ් දශමේ සංඛ්‍යාව. අපිට දැන් පේනව නේද? එහෙනම් දැන් අපි උත්තරේ ලිව්වා. තව උදාහරණයක්. මෙන්න මේ සංඛ්‍යාව මට ඕනේ 8 පාදයෙන් 16 පාද. 2.1.6 කියන 8 පාද සංඛ්‍යාව හරවනවා 16 පාදට. ඉස්සලම කරන්නේ දෙකේ පාද හරවනවා 2. 0.1.6. 2 ලියන්නේ නේ? ඔන්න අපි ලියාගත්තා 3න් 3 ලියන්නේ. 0.1.0යි 0.3යි 0.1යි 1.1.0යි. දැන් ලියාගත්ත කොටස් 4 කැලට කඩාගත්තා. අගේ ඉඳන් කෑලි 4 4 වට කැඩුවා. ඉලක්කම් 4 4 කැලට කැඩුවා. මොකද අපි හරවන්නේ දැන් 2.16 පාදයට. ඔන්න අපි ලියාගත්තා ඒ තැන් වලට අදාළ ෂඩ් දශමයේ සංඛ්‍යාව. ඔන්න අපේ සංඛ්‍යාව අපිට ගන්න පුළුවන්. බලන්න ඔයගලන්ට පුළුවන්ද කියලා මේ අෂ්ටමයේ සංඛ්‍යා ටික ෂඩ් දශමයේ සංඛ්‍යා කරන්න. 7යි 5යි 2 8 පාදයෙන් 16 පාදයට. 3.4 8 පාදයෙන් 16 පාදයට. 6යි 1යි 2 8 පාදයෙන් 16 පාදයට. ඔන්න අපි හරවනවා 7යි 5යි 2 8 පාදයෙන් 16 පාදයට අපිට එන්නේ 1EA කියන එක. 3.4 අපිට ලැබෙන්නේ C4 කියලා. 6යි 1යි 2 අපිට ලැබෙන්නේ 1යි 8යි A කියලා. හොඳයි. අපි දැන් කරන්නේ ෂඩ් දශමයේ සංඛ්‍යා ඔක්ටාල් කරනවා. කොහොමද කරන්නේ? අපි කරන්නේ නේ මේ විදිහටයි. ඔන්න බලන්න. 16 පාදේ 8 පාදෙට පල්ලි පියවර. හරවන දෙකේ පාදෙට. එහෙනම් 9යි E3 9. ඒ කියන්නේ 14යි 3 ලිව්වා. අපි ලියා ගන්නවා මේවට අදාළව ද්විමේ සංඛ්‍යාව. ඔයගොල්ලෝ නේද දන්නවා? නේ? හැරෙවුවා දැන් මේක 8 පාදෙට. කොහොමද කරන්නේ? කඩා ගන්නවා සංඛ්‍යාංක 3 කැලි වලට. අගේ ඉඳන් 3 කැලි වලට. ඔන්න ලිව්වා ඒ 3ට අදාළ 10 පාද සංඛ්‍යාව. දැන් අපිට දැන් පේනවා ලැබෙන උත්තරේ. එහෙනම් අපි 9යි E3 කියන සංඛ්‍යාව හැරෙව්වොත් 16 පාදයෙන් 8 පාදට අපි ලැබෙනවා 4යි 7යි 4යි 3 කියන සංඛ්‍යාව. බලන්න මේ උදාහරණේ A 0.7යි. හැරෙවුවා දෙකේ පාදට ඒ කියන්නේ 10යි ඊට පස්සේ 0.7. එහෙනම් ඒ කියන්නේ 1.1.1. මතක තියාගන්න බිඳුව ගෙනක ලියන්න අත්‍යවශ්‍යයි. ඉලක්කම් 4කින්. මොකද අපි හරවන්නේ 16 පාදෙන් දෙකේ පාදට. එහෙනම් 4කින් ලිව්වා. එහෙනම් 7. 7 කියන්නේ 0.1ව 3යි. දැන් කඩාගත්තා 3 කැලි වලට. දැන් කඩාගත්තා 3 කැලට. දැන් ලිව්වා 3 පාද කැලි වල අදාළ දශමයා කියන්නේ. එහෙනම් අපි ලැබෙන මොකද? 5යි 0.0යි 7යි. එහෙනම් ඒ 0.7 කියන ෂඩ් දශමයේ සංඛ්‍යාව අපි හැරෙව්වොත් අෂ්ටමයේ සංඛ්‍යාව බවට අපිට ලැබෙන්නේ 5යි 0.0.7යි කියන එක. පේනවනේ? ඊට අපහසුවට විසඳන්න පුළුවන්කම තියෙනවා. හොඳයි. මෙන්න බලන්න මේ සංඛ්‍යා ටික ඔයගොල්ලෝ හරවන්න 16 පාදෙන් 8 පාදෙට 1යි EA C4 18A පුළුවන්නේ උත්තර හරි නේද? ඔව් ඔයගොල්ලන්ට පුළුවන් කරන්න C4 හැරවපුවපම අපි ලැබෙන්නේ ඔව් C4 C කියන්නේ 12යි 1යි 8යි A ඒ කියන්නේ 10යි 1යි 8යි A අපිට ලැබෙන්නේ එහෙනම් මේ විදිහට. අපි දැන් යන්නේ අපේ ඊළඟ දෙයට සංඛ්‍යා එකතු කිරීමට. ඉතින් අපි සංඛ්‍යා එකතුම ගොඩක් ඒවා දන්නවා. සංඛ්‍යා එකතු කරන්න යන්නේ අපි. ආකලනය. සංඛ්‍යා එකතු කිරීම.
බලන්න ඕගොල්ලෝ දන්න සංඛ්‍යා මේවා. ඕගොල්ලෝ දන්නේ 10 පාදනේ. අපි 10 පාද එකතු කරනවා. 1යි 5යි එකතු කරාම 6යි. 1යි 7යි නේ 17 42ට එකතු කරනවා. ඕගොල්ලෝ ලැබෙන උත්තරේ නේ මේ වගේ. බලන්න මේක. ඕගොල්ලෝ කරන්නේ කොහොමද? 24ට 40 එකතු කරනවා. ඕගොල්ලෝ මුලින්ම 4ට 8ක් එකතු කරනවා. ලැබෙන්නේ අගය 12යි. මොකද කරන්නේ ඕගොල්ලෝ? දෙක ඇදෙන්නilla එක අරන් යනවා අනිත් පේලියට. එක අනිත් පැත්තට අරගෙන යනවා. මොකද අපි ලප උපරිම අග ලියන්න පුළුවන් විතර අපිට 9යි 9න් පස්සේ ලියන්න බෑ. 10 කියන්නේ 1.1 1 බිඳුව ලිව්වා. එක අනිත් පැත්තෙන් එච්චා. මෙන්න බලන්න. අපිට මේ ක්‍රමෙම පුළුවන් පාවිච්චි කරන්න ද්විමේය සංඛ්‍යා වලට. ඔන්න බලන්න. බිඳුවයි බිඳුවයි එකතු කරනවා. එකතුව කීයද? බිඳුවයි. බිඳුවයි එක එකතු කරනවා. එකතුව 1යි. 1යි බිඳුව එකතු කරනවා. එකතුව 1යි. 1යි එක එකතු කරනවා. එකතුව කීයද? 2යිද? නැහැ දෙක ලියන්න බෑ. මොකද ද්විමේය සංඛ්‍යාවල දෙක කියලා සංඛ්‍යාවක් නැහැ. ද්විමේය සංඛ්‍යාවලදී දෙක ලියන්නේ කොහොමද? ද්විමේය සංඛ්‍යා දෙක ලියන්නේ කොහොමද ලියන්නේ දෙක? ද්විමේය සංඛ්‍යා දෙක ලියන්නේ 1යි බිඳුවයි කියලා. මොකද අපි 1යි එක තමයි ලැබෙන්නේ 2යි දෙක ලියන්නේ කොහොමද? 1යි බිඳුව කියලා. මේක ඉතාමත් අවශ්‍යයි. පේනවනේ? 1යි 1යි ද්විමේය සංඛ්‍යා දෙක එකතු කරලා අපිට ලැබෙන්නේ 1යි බිඳුවයි කියන අගය. ඒක ඉතාම හොඳින් මතක තියාගන්න. අපි ඕක තමයි ඉස්සරහට අරගෙන යන්නේ. හොඳයි අපි එහෙනම් මේවා පාවිච්චි කරලා පුංචි ගණන් ටිකක් හදමු. නේ? 1යි බිඳුවයි 1 එකතු කරන්න ඕනේ. බිඳුවයි 1යි බිඳුවට. එකතු කරමු. 1යි බිඳුවයි 1යි බිඳුවයි 1යි 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 1යි. මේ සංඛ්‍යාව බලන්න. ඉතින් මේක පුංචි හොර වැඩක්. නැත්නම් අපි කියන මේ පුංචි ඉංගියක්. කට්ට වැඩක් අපි උගන්වන්නේ. Tamanට දෙකේ පාද එකතු කරන්න බැරි නම් හරිම සරලයි. හරව ගන්න මේවා 10 පාදට එකතු කරන්න 10 පාදින් එකතුව ආයසරයක් කරන දෙකේ පාදට. ටිකක් වෙලා යයි. පියවර ටිකක් වැඩි. නම් උත්තරේ හරියටම හරි. එහෙනම් 1යි බිඳුවයි 1යි කියන්නේ ඔයගොල්ලෝ දන්නවා 5යි. බිඳුවයි 1යි බිඳුවයි කියන්නේ ඔයගොල්ලෝ දන්නවා 2යි. එහෙනම් 5යි 2යි එකතු කරලා ලැබෙන්නේ 7යි. 7 හැරෙව්වොත් දෙකේ පාදට ඔයාලා ලැබෙන්නේ 1 3. බලන්න මේ සංඛ්‍යාව. 1යි 1යි බිඳුවයි එකතු කරනවා බිඳුවයි බිඳුවයි 1ට. නේ? එන එකතු කරාම බිඳුවයි 1යි 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 බිඳුවයි 1යි 1යි බිඳුවයි 1යි. හරිනේ? 1යි 1යි බිඳුව කියන්නේ කීයද? ඕගොල්ලෝ දන්නවා? ඒක 6යි. බිඳුවයි බිඳුව 1යි කියන්නේ 1යි. තුනම 7යි. දැන් හරි නේද උත්තරේ? බලන්න මේක. අපි එකතු කරමු දැන්. ලැබුණා උත්තරේ. ලැබෙන උත්තරේ එහෙනම් මේ විදිහට. බිඳුව 1 1 කියන්නේ 3යි. 1යි බිඳුවයි බිඳුවයි කියන්නේ 4යි. මේක බලන්න. 1යි බිඳුවයි 1යි එකතු කරන්න ඕනේ 1යි බිඳුව 1ට. 1යි 1යි 2යි. දෙක ලියන්න බෑ. දෙක කියන්නේ කීයද? 1යි බිඳුවයි. එහෙනම් මෙතන බිඳුව ලිව්වා. එක අරන් ගියා අනෙක් පැත්තට. එහෙනම් දැන් අපි එකතු කරනවා ඒක අර බිඳු දෙකට 1යි බිඳුවයි 1යි 1යි බිඳුවයි 1යි. එහෙනම් ආයසරයක් තියෙන 1යි 1යි එකතු කරාම එන්නේ 2යි. දෙක ලියන්න පුළුවන්ද? බෑ. දෙක ලියන්නේ කොහොමද? 1යි බිඳුවයි කියලා. මෙන්න මේ විදිහට. අපි මේක සාමාන්‍ය 10 පාදයෙන් බැලුවොත් 1යි බිඳුව 1යි කියන්නේ 5යි. එහෙනම් 5 3 5 10යි. දැන් හැරෙවුවොත් හරිය නේද අගය? තව එකක්. 1යි 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 එකතු කරන්න ඕනේ 1යි බිඳුවයි 1ට. එහෙනම් 1යි 1යි 2යි. දෙක ලියන්න පුළුවන්ද? බෑ නේද? තුනුවා බිඳුවයි. ගත අනිත් පැත්තට. 1යි 1යි 2යි 2යි බිඳුවයි 2යි. දෙක ලියන්න පුළුවන්ද? බෑ. ලියන්නේ කොහමද? 1යි බිඳුවයි. එහෙනම් බිඳුව ලිව්වා එක අරන් ගියා අනිත් පැත්තට. එහෙනම් දැන් 1 ධන 1 ධන 1. ඒතර එන්නේ 3යි. 3 ලියන්නේ කොහමද? දෙක නම් ලිව්වා 1යි බිඳුවයි කියලා. 3 ලියන්නේ 1යි 1යි කියලා. ඔන්න බලන්න. 1යි 1යි කියන්නේ 7යි නේද? 1යි බිඳුව 1යි කියන්නේ 5යි. 7යි 5යි 12යි. මේ 12 නේද තියෙන්නේ? පුළුවන් නේ එකතු කිරීම කරන්න. හරි අපි ඉස්සරහට යමු. අඩු කිරීම. අර විදිහම තමයි. එහෙනම් බිඳුවෙන් බිඳුවක් ගියාම බිඳුවයි
බිඳුව එකක් ගියාම ඇත්තටම ඍණ එකයි. සාමාන්‍ය පෙළ මට්ටමේදී අපිට මේ සංඛ්‍යා අඩු කිරීම මේ ක්‍රමයට කරන්න වෙන්නේ නැහැ. උසස් පෙළදී සහ ඊට ඉහළ විභාගවලදී අපි ගැන වැඩිපුර කතා කරනවා. සාමාන්‍ය පෙළ පන්තිවලදී අපිට කුඩා සංඛ්‍යාවකින් විශාල සංඛ්‍යාවක් අඩු කරන්න ඍණ උත්තර එනගන්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපි කලබල වෙන්න ඕනේ. සාමාන්‍ය පෙළ සිසුන් මේ ගැන කලබල වෙන්න එපා. හැබැයි උසස් පෙළ සහ ඉහළ විභාගවල සිසුන් මේ ගැන ඉගෙන ගන්න ඕනේ. අපි ඉදිරි වීඩියෝ වලදී මේවා ගැන විස්තරාත්මකව කරනවා. අපි කතා කරනවා එකේ අනුපූරකයේ දෙකේ අනුපූරක ක්‍රම ටික ones complements twos complement කියලා කියනවා. එකේ අනුපූරකයේ ones complement දෙකේ අනුපූරකයේ twos complement අපි මේවා පාවිච්චි කරලා ඉතාලම සරලව මේ ගණිත කර්ම සිද්ධ කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අපි ඒව ගැන ඉදිරි වීඩියෝ වලදී කතා කරනවා. සාමාන්‍ය පෙළ ළමයින්ට සාමාන්‍ය පෙළ සිසු දරුවන්ට ඒ ගැන කලබල වෙන්න අවශ්‍ය නැහැ. ඕගලන්ට කවදාවත් කුඩා සංඛ්‍යාවකින් විශාල සංඛ්‍යාවක් අඩු කරන ගණන්. එහෙම නැත්නම් ද්විමීය සංඛ්‍යාවලදී ඍණ උත්තර ලැබෙන ගණන් ලැබෙන්නේ නැහැ. ඒක කලබල වෙන්න අවශ්‍යතාවයක් නැහැ. ඉතින් මම නිතරදී පෙන්නුවා මේ ලැබුණේ ඍණ 1යි. එහෙනම් එකෙන් බිඳුවක් ගියාම මොකද දන්නවා? 1යි. එක එකක් ගියාම බිඳුවයි. ඒක ගැන කලබල වෙන්න අවශ්‍යතාවයක් නැහැ. ඉතින් පුංචි දෙයක් අපි කිව්වා මේ ටික පොඩි ගණන් ටිකක් හදලා බලමු. අපි අඩු කරනවා. 1.1කින් අඩු කරන්න ඕනේ 0.1. එහෙනම් එක එකක් ගියාම 0යි. 0 අඩු කරන්න බෑ. අපි අර එකක් අඩු කරනවා. අර පැත්තේ කරන එන්නේ කීයද කියලාද? 2යි කියලා. බිඳුවේ එකක් අඩු ගන්න බැරි නිසා අපි ඉල්ල ගන්න අර පැත්තේ එකක්. දැන් එකක් තියෙනවා. එක ඉල්ල ගත්තා. හැබැයි මේ පැත්තට ලැබෙන්නේ අපිට 2යි කියලා. දෙක එකක් ගියාම 1යි. එහෙනම් අපේ ලැබුණ උත්තරේ මේ විදිහට. අපි අර මුලින් කිව්වා වගේ ඕගොල්ලෝ ද්විමීය සංඛ්‍යා අඩු කරන්න බැරි නම් සරල දෙයක් කරන්න තියෙන්නේ. මොකද කරන්නේ? මේ හරවගත්තා 10 පාදට 10 පාදෙන් අඩු කරා ලැබුණ උත්තරේ 10 පාදෙන් හැරෙවුවා 2 පාදට. මොකද අපිට මෙතන අවශ්‍ය කරන්නේ නිවැරදි උත්තරේ. ඉතින් ඒක ක්‍රම කිහිපයක් අපිට කරපුවාම මේ ක්‍රමයේදී අපිට විභාගයේදී ලකුණු ගන්න කරපුවාම මොකද මේවා ගොඩක් ලැබෙන්නේ කෙටි ප්‍රශ්නවලදී. කෙටි ප්‍රශ්න අපිට උත්තරේ හොයාගන්න ඕනේ. නිසා මේ ක්‍රමයේ පාවිච්චි කරලා අපිට උත්තරේ හොයාගන්න පුළුවන්කම තියෙනවා. අපි අඩු කරමු මේකත්. 1 බිඳුව අඩු කරන්න ඕනේ 0.1. බිඳුව එකක් බෑ. ඉල්ලගත අර පැත්තෙන් දෙකක් කියලා එන්නේ. නම් දෙක එකක් ගියාම 1යි. එහෙනම් එතන තුනක් බිඳුවක්. බිඳුවක් ගියාම 0යි. එකෙන් බිඳුවක් ගියාම 1යි. දැන් මේකේ උත්තරේ අපි හදුවේ 1.1යි. දැන් බලන්න 1.1 කියන 6යි 6 එකක් ගියාම 5යි. මේකත් අපි හදමු. උත්තරේ කොහොමද ආවේ? ඔව් අපිට එන්නේ මේ වගේ නේද? එහෙනම් මේ කියන්නේ 6න් 4ක් ගියාම 2යි. තව ගානක් හදමු. අපේ උත්තරේ එන්නේ මේ කියන්නේ කීයද? බිඳුවයි නේද? ඔව්. ඒ කියන්නේ 5න් 5ක් ගියාම බිඳුවයි. හොඳයි. මෙන්න මේ ගණන් ටික කරන්න බලන්න. එකතු කිරීම ටික. පුළුවන් නේ කරන්න. මේ ගාන 1.1 එකතු කරන්න ඕනේ 1.01ට. එහෙනම් උත්තරේ වෙන්නේ 1.2යි. දෙක ලියන්න බෑ බිඳුව ලිව්වා. එක කරපතගෙන ඉච්චා. එහෙනම් 1.2යි 2.2යි දෙක ලියන්න බෑ. බිඳුව එක කරපතගෙන ඉච්චා 1.2යි 1යි. 1 කියන්නේ 2යි. දෙක ලියන්නේ 1.2යි කියලා. අර අපි ඉස්සර කියපු කට්ට ක්‍රමයේ පාවිච්චි කරන්න පුළුවන්. ඔව් කෙටි ක්‍රමයක් කට්ට ක්‍රමයක් නේද? අපිට මේවා පුළුවන් 10 පාදල හරවලා එකතු කළා ආයසරයක් දිග බලන්න ටිකක් දිග වැඩි. නමුත් උත්තරේ නිරත හදාගන්න පුළුවන්. මේකට එකතු කරන්න එහෙමනම් එකතු කරානේ 1.2යි දෙක ලියන්න බෑ. බිඳුව ලිව්වා එකක් කියපතර එනම් 1.0.1යි 1.2යි බිඳුව ලිව්වා එකක් ගත්තා. එහෙනම් 1.2යි 3 ලියන්නේ 1.1යි කියලා. පුළුවන් නේ කරන්න. ඔව් පුළුවන්. 8 පාද එකතු කිරීම. මේ සාමාන්‍ය පෙළ සිසුන්ගෙන් සාමාන්‍යයෙන් අෂ්ටමයේ සංඛ්‍යා සහ ෂඩ්දශමයේ සංඛ්‍යා එකතු කරගෙන බලාපොරොත්තු වෙන්නේ නැහැ. හැබැයි ඉතින් ඒවා ඉගෙනගෙන තියෙන එක හොඳයි. විභාගෙට නොවුනත් තමන්ගේ දැනුමට. ඉතින් සාමාන්‍ය පෙළ සිසුන් අෂ්ටමයේ සංඛ්‍යා සහ ෂඩ්දශමයේ සංඛ්‍යා එකතු කරගෙන ගැන වැඩිපුර හිතන්න එපා. හැබැයි උසස් පෙළ සහ ඊට ඉහළ විභාග වලට සහභාගී වෙන සිසුන් අනිවාර්යෙන් අෂ්ටමයේ සහ ෂඩ්දශමයේ සංඛ්‍යා වල එකතු කරගෙන දැනගෙන ඉන්න ඕනේ. ඉතින් පොඩ්ඩක් බලමු කොහොමද 8 පද කරන්නේ කියලා. 8 පාදේ 0.2යි 2යි. මේ බලන්න 2යි 3යි 5යි. මේක බලන්න මොහොමද එන්නේ කියලා.
4යි 3යි 7යි. දැන් බලමු මේක 4යි 4යි. කීයද උත්තරේ? 8යි. 8 ගානට 8 පාදේ. 8 8 පාදේ ලියන්න බෑ. 8 පාදේ සංඛ්‍යා 8යි. ඒ තියෙන්නේ බිඳුවේ සිට 7 දක්වා. එහෙනම් 8 ලියන්නේ කොහමද? අර දෙකේ පාදේ වගේම තමයි. දෙක ලියන්න බෑනේ. දෙක ලියුවා අපි 1යි බිඳ. එහෙනම් මෙතන ලියන්නේ කොහමද? 8යි බිඳ කියලාද? නෑ නෑ. මෙතන ලියන්නේ 4යි 4යි 8 කියන්නේ අපි ලියන්නේ බිඳුවයි. අපි අර පැත්තට වම් පැත්තට යන්නේ 1ක්. එහෙනම් උත්තරේ වෙන්නේ 1යි බිඳුවයි. මේ බාන්නේ මේක දිහා 6 4යි 10යි. 10 කියන සංඛ්‍යාව හැරෙවොත් 8 පාදට අපිට උත්තරේ එන්නේ ඔව් 10 හරනවා 8 පාදට අපිට එන්නේ 2යි. ඉතුරු එක ගේන්නේ 1යි. නේ අපිට වෙන්නේ 1යි 2යි. මේ බලන්න 6 7යි 13යි. 13 කියන්නේ ඔව් 8 පහෙන් 13 ලියන්න බෑ. 13 කියන්නේ කීයද? 1යි 5යි. පේනවනේ? එහෙනම් අපි මේක තුනින් කරමු ටක් ගාලා. පුළුවන් නේ? 5යි 2යි 7යි 7යි බිඳුවයි 7යි 1යි 1යි 2යි. එකතු කරා 5 4යි 9යි. එහෙනම් ලියන කොහමද? 1 ලිව්වා. එක කරපත ගෙනිච්චා. එහෙනම් 1යි 7යි 2යි. ඒතර 10යි. 10 ලියන්න පුළුවන්ද? බෑ ලියන්නේ නම් 2යි එකක් ගෙනිච්චා. එහෙනම් 1යි බිඳුවයි 3යි 4යි 1යි 1යි 2යි. මේකත් එකතු කරන්නකෝ. 6යි 3යි 9යි. එහෙනම් ලියනවා 1. එකක් ගෙනිච්චානේ පැත්ත. එහෙනම් 1යි 5යි 5. එතකොට 11යි. 11 ලියන්නේ 3යි. එකක් ගෙනිච්චානේ පැත්ත. එහෙනම් 10යි නේද? 1යි 7යි 2යි 10යි. 10 ලිව්වා 2යි එකගෙනනවද? එතන 8යි. 1යි 1යි 6යි 8යි. 8 ගමන්ද බෑ. එහෙනම් ලියන්නේ බිඳුව අනිත් පැත්තේ එකක්. එහෙනම් බලන්න. පේනවනේ? 6යි 3යි 9යි. 9 ලියන්න බෑ. එකක් ලිව්වා. එකක් ගෙනිච්ච අර පැත්තට. 1යි 5යි 5යි. කියන්නේ 11යි. 11 ලියන්න බෑ. 3 ලිව්වා. එකක් ගෙනිච්ච අනිත් පැත්තට. එහෙනම් 1යි 7යි 2යි 10යි. 10 කියන්නේ 2යි. එකක් ගෙනිච්ච 8 8 කියන්නේ 1යි බිඳුව. අපි මේකෙන් පාවිච්චි කරන ෂඩ් දශමයේ සංඛ්‍යා වලට දශමයේ සංඛ්‍යා එකතු කරනවා වගේමයි ෂඩ් දශමයේ සංඛ්‍යා 0.2යි 2යි. මේ බලන්න 2යි 3යි 5යි. මේ බලන්න 5යි 5යි 10යි. 10 ලියන්න පුළුවන්ද? ෂඩ් දශමයේ සංඛ්‍යාවලදී 10 ලියන්න බෑ. මොකක්ද ලියන්නේ? කැපිටල් A අකුර. මේ බලන්න 9 4යි 13යි. 13 කියන්නේ කීයද? 13 කියන්නේ ඔව් 13 කියන්නේ D. මේ බලන්න A කියන්නේ 10යි 10යි 5යි 15යි නේද? 15 ලියන්න පුළුවන්ද? බෑ ලියන්නේ F කියලා. මේකත් බලමු අපි. B කියන්නේ 11යි C 12යි +12යි 25යි 25 කොහොමද ලියන්නේ? 25 හරනවා 16 පාදට. අපි ලැබෙන්නේ 1යි 7යි. පේනවනේ? එහෙනම් අපිට මේ වගේ ගණන් හදාගන්න පුළුවන්. අපි එහෙනම් මේකත් බලමු. A සහ D. එහෙනම් මේ වගේ එන්නේ නේ. හොඳයි. F කියන්නේ 15යි. 15 30යි. 30 යන්නේ කොහමද? අපි එකතු කරනවා. එහෙනම් අපිට එන්නේ 1යි E. පුළුවන් නේ කරගන්න. හොඳයි. අපි එහෙනම් පොඩි ගණන් ටිකක් හදලා බලමු. එහෙනම් 5යි 2යි 7යි 7යි බිඳුවයි 7යි 1යි 1යි 2යි 5යි 5යි 10යි 10 කියන්නේ A 7යි 8යි 15යි 15 කියන්නේ F බිඳුවයි 7යි 7යි 1යි 1යි 2යි 9යි 3යි 12යි 12 කියන්නේ ලියන්න පුළුවන් නේ. හොඳයි බාන උත්තරේ B 1යි 9යි 7යි 2යි 1යි C එකතු කරනවා. මොන බාන උත්තරේ? 9 4යි 12යි. 12 කියන්නේ C. B කියන්නේ 11යි. 11 9යි 20යි. 20 ලියන්න බෑ. එහෙනම් 4 ලුව එකක් ගත්තා. එහෙනම් 1යි 7යි 2යි 10යි. 10 කියන්නේ A. 1 C. නේ? එහෙනම් හොඳයි. අපි අද කතා කරේ මොනවා ගැනද? අය මුලින්ම කතා කරා කොහොමද ද්විමීය සංඛ්‍යාවක් අෂ්ටමීය සංඛ්‍යාවක් කරන්න කියලා. බයිනරි ටු ඔක්ටල්. හරිම සරලයි. බෙදා ගන්නවා සංඛ්‍යා 3 3 කෑලි වලට. ඒ සංඛ්‍යා
කෑල්ලට අදාළ ඒ 3 කෑල්ලට අදාළ දශමයේ සංඛ්‍යාව ලියනවා. අපි කතා කරා කොහොමද ඔක්ටල් සංඛ්‍යාවක් බයිනරි කරන්න කියලා. අපි හැමසෙම කරන්නේ මොකද්ද? ඒ අදාළ අෂ්ටමයේ සංඛ්‍යාව සටහන් කරනවා දෙකේ පාදේ සංඛ්‍යා තුනකින්. අටේ පාදේ සංඛ්‍යාවට අදාළව අපි අදාළ අංකය සටහන් කරනවා දෙකේ පාදෙන් ඉලක්කම් 3 ගානේ. හැමතිස්සෙම අනිවාර්යයෙන්ම 3ක් ලියනනේ. බිඳුව ලියන්නේ බිඳු 3කින්. දෙක ලියන්නේ 0යි 1යි 0යි කියලා. ඊට පස්සේ කතා කරා තව පුංචි දෙයක්. ඒ තමයි කොහොමද අපි ද්විමේ සංඛ්‍යාවක් ෂඩ් දශමයේ කරන්න කියලා. සම්බන්ධය මතකයි ද්විමේ සංඛ්‍යා 4ක් තමයි ෂඩ් දශම සංඛ්‍යා එකක් වෙන සම කරන්නේ මොකද්ද? කඩා ගන්නවා කෑලි 4 ඒවට. කඩා ගන්නවා කෑලි 4ට. එහෙම කඩාගෙන ඊට අදාළ ෂඩ් දශමයේ සංඛ්‍යාව ලියනවා. හොඳින් මතක තියාගන්න 10 කියන්නේ කැපිටල් A 15 කියන්නේ කැපිටල් F. ඒවා අපිට මතක තියෙන්න ඕනේ. හොඳයි අපි ඊට පස්සේ කියනවා කොහොමද ෂඩ් දශමයේ සංඛ්‍යාවක් ද්විමේ සංඛ්‍යාවක් කරන්න කියලා හැමතිස්සෙම ෂඩ් දශමයේ සංඛ්‍යාවට අදාළ ද්විමේ සංඛ්‍යාව ඉලක්කම් 4කින් ලියනවා. සංඛ්‍යාංක 4කින් මතක ඇතුව 4ක් ලියන්න. බිඳුව ලියන්නේ බිඳු 4කින්. පහ ලියන්නේ 0යි 1යි 0යි 1යි කියලා. 10 ලියන්නේ 1යි 0යි 1යි 0 වල ෂඩ් දශමයේ 10 කියන්නේ කැපිටල් A අකුර. මතකයිනේ? ඉතින් ඕගලන්ට මේකෙන් ලොකු දෙයක් කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අපි දැන් පැවරුමක් දෙන්නයි බලාපොරොත්තු වෙන්නේ. ලියා ගන්නකො පැවරුම. මේ පැවරුම පළවෙනි එක. පහත දශමයේ සංඛ්‍යා ද්විමේ සංඛ්‍යාවට පරිවර්තනය කරන්න. මේ දින 10 පාද සංඛ්‍යා හරවන්න ඕනේ දෙකේ පාද සංඛ්‍යාව බවට. ඉතින් ඕගලන්ට පුළුවන් මගේ ඊළඟ ස්ලයිඩ් එකේ දෙන ඊමේල් ඇඩ්‍රස් එකට මේ සියලු උත්තර ටික එවන්න. පැවරුමේ අංකය දාලා තමන්ගේ නම දාලා මට ඊමේල් කරන්න. ඒත් මම මේ ටික ලකුණු කරලා තවන් ලැබෙන සලස්සන්නම්. එහෙම නැත්නම් ඔයගොල්ලන්ට පුළුවන් මගේ Google Classroom එකට සම්බන්ධ වෙන්න. Google Classroom එකේ අපි මේ ගැන විස්තර සහිතව සාකච්ඡා කරනවා. ඉතින් මගේ පන්තියේ ළමයි නම් මගේ Google Class එකේ ඉන්නවා. එහෙම ඕන ශිෂ්‍යයෙකුට පුළුවන් නොමිලේම මගේ Google Class එකට සම්බන්ධ වෙලා මේ දල කරගන්න. හැබැයි Google Class සම්බන්ධ වෙන්න ඕගොල්ලෝ මට ඊමේල් එකක් එවලා Google Class එකේ කෝඩ් එක මගෙන් ගන්න ඕනේ. ඉතින් මගේ ටෙලිෆෝන් නම්බරයට SMS එකක් එවන්න නැත්නම් මගේ ඊමේල් ලිපිණයට ඊතපෙල් ලිපියක් එවන්න තමන්ගේ නම ශ්‍රේණිය සටහන් කරලා 10 වෙනි ශ්‍රේණියද 11 වෙනි ශ්‍රේණියද උසස් පෙළ සටහන් කරලා එවන්න. 10 වෙනි ශ්‍රේණිය ළමයින්ට වෙනම පන්තියක් තියෙනවා. 11 ශ්‍රේණියට වෙනම පන්තියක් උසස් පෙළට වෙනම. ඒ නිසා මේ පන්ති වෙනම තියෙන නිසා තමන්ගේ පැහැදිලි විස්තරේ මට එවන්න එක්ක ඊමේල් කරන්න නැත්නම් SMS කරන්න නැත්නම් WhatsApp කරන්න පුළුවන්. ඉතින් වඩාත්ම පහසු දේ තමයි ඊමේල් කරන එක. ඒතර මට පුළුවන් මේ අවශ්‍ය දේවල් තවන්න දැනගන්න. හොඳයි මේ ටික සටහන් කරගත්තා නේද? පළවෙනි පැවරුමේ A 10 පාදෙන් දෙකේ පාදෙට. B කොටස 10 පාදෙන් 8 පාදෙට. C කොටස 10 පාදෙන් 16 පාදෙට. මේ පළවෙනි පැවරුම. ඉතින් මගේ පන්තියේ ඉන්න හැම ශිෂ්‍යයෙක්ම අනිවාර්යෙන් මේවා කරලා මට ඊමේල් කරන්න ඕනේ නැත්නම් Google Classroom එකට දාන්න. දෙවෙනි පැවරුම. මේ ද්විමේ සංඛ්‍යා ටික හරවන්න ඕනේ දශමයේ සංඛ්‍යා බවට. මේ ද්විමේ සංඛ්‍යා ටික හරවන්න ඕනේ දශමයේ සංඛ්‍යාවට. ඊ කොටස. මේ අෂ්ටමයේ සංඛ්‍යා හරවනවා දශමයේ සංඛ්‍යා බවට. F මේ ෂඩ් දශමයේ සංඛ්‍යා හරවන්න ඕනේ දශමයේ සංඛ්‍යා බවට. තුන්වෙනි පැවරුම. G කොටස. මේ ද්විමේ සංඛ්‍යා හරවන්නේ අෂ්ටමයේ වලටයි ෂඩ් දශමයේ වලටයි. එතනක h වෙන්න ඕනේ පොඩි මේ මිස්ටේක් එක h වෙන්න ඕනේ ඒක h කරගන්න. මේ අෂ්ටමයේ සංඛ්‍යා හරවන්න ඕනේ ද්විමේ සංඛ්‍යා සහ ෂඩ් දශමයේ සංඛ්‍යා බවට. I කොටස. මේ ෂඩ් දශමයේ සංඛ්‍යා හරවන්න ඕනේ ද්විමේ සහ අෂ්ටමයේ බවට. පුළුවන් සටහන් කරගන්න. ඉතින් මේ පැවරුම් වලට උත්තර ලියලා ප්‍රශ්නාංකය පැවරුමේ අංකය ලියලා තමන්ගේ නම පාසල සහ
මගේ පන්තිල සිසුන් නම් ඉගෙන ගන්න පන්තිය තමන් එන පන්තිය නම ලියන්න. මගේ පන්තින ළමයි තමන්ගේ නම පාසලේ නම ලියලා තමන් පන්ති එන ආයතනයේ නම ලියලා මට ඊමේල් කරන්න. ඉතින් මගේ පන්ති නොවන ශිෂ්‍යයන්ට කිසි ගැටලුවක් නැහැ. තමන්ගේ උත්තරත් මම බලනවා. තම මට ඊමේල් කරොත් මට ඒවා බලලා තමන්ගේ අඩුපාඩු සටහන් කරලා නැවත තමන් ලැබෙන්නේ අවසල සලසනපන්. ඉතින් කරුණාකරලා තමන්ගේ නමයි පාසල ලියන්න. හොඳයි. අපි මෙතනින් අපේ පාඩමේ 4 වෙනි කොටස අවසන් කරනවා. ඉතින් ඔබගේ අදහස්, යෝජනා අපි ඉහළින් අගය කරන නිසා මේ දුරකථන අංකයට දැනුම් දෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ සටහන් කරන ඊමේල් ලිපිනයට යනපන්. ඉතින් මම හිතනවා මේ පාඩමෙන් තවන්ට බොහෝ දේවල් ඉගෙන ගන්න පුළුවන් නේද කියලා. ඉතින් ඒක නිසා කරුණාකරලා අපේ මේ YouTube channel එකට මේ YouTube channel එකට subscribe කරන්න. ඒ වගේම මේකට like එකක් දාන්න. තමන්ගේ මිතුරන් අතරේ මේක ෂෙයා කරන්න. ඉතින් තමන් මේ iTree education channel එකට subscribe කරන්න. මේක පුළුවන් තරමක් අයට ෂෙයා කරන්න, like එකකුත් දාන්න. ඒ වගේම තමන්ට පුළුවන් මගේ Google Class එකට සම්බන්ධලා තව බොහෝ පාඩම් ඉගෙන ගන්න. ඒ වගේම පැවරුම් assignments වලට සම්බන්ධ වෙන්න. ඒ වගේම මගේ Google Class වල ගොඩාක් දේවල් අපි සාකච්ඡා කරනවා. සටහන් තියෙනවා, quizzes, ප්‍රහේලිකා තියෙනවා. ඒ වගේම තව බොහෝ දේවල්. ඒ නිසා මේ ටෙලිෆෝන් නම්බර එකට කෝල් එකක් දීලා Google Class එක ගැන දැනගන්නපන්. නැත්නම් පහසුම දේ තමයි මේ ඊතැපැල් ලිපිණයට ඊතැපැල් ලිපියක් එවන එක. ඉතින් බොහොම ස්තුතියි. සුබ දවසක්. අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙනවා. මතක ඇතුව මේක subscribe කරන්න, share කරන්න, like එකක් දාන්න. අපි නැවත හමුවෙමු. සුබ දවසක්.